ආයිබෝන්ගේ සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් කොලස් කියලා දුනා ගණිත පාරාදීසයේ YouTube channel එකට. මෙහෙමයි අද ගෙවලා වෙන උදේ ගෙනට බලාපොරොත්තු වෙන්නේ A to Z ජ්‍යාමිති පාඩම් මාලාවේ ඊගා වීඩියෝ එකත් එක්ක. ඒක උදේ මෙතෙන් දෙක සාකච්ඡා කරන්න යන්නේ මොනවද? ප්‍රත්‍යක්ෂය ගැන. ප්‍රත්‍යක්ෂය ගැන. එතකොට මෙහෙමයි අපි ජ්‍යාමිතිය කොටසේදී සාධනයක් කියලා දෙයක් එනවා. එතකොට මේ සාධනය ඉගෙන ගන්න කලින් ප්‍රත්‍යක්ෂ ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒකට ප්‍රශ්නයකදී මම කලින් සරල රේඛා දෙකක් එකිනෙක කෙරීමේ සෑදෙන්නා වූ ප්‍රතිමුඛ කෝණයකට සමාන කියලා ප්‍රේමකේ සාධනය කරා. හරිද? ඒක ලොකු අවුලක් කරගන්න එපා. හරි? ඒතර ප්‍රත්‍යක්ෂ වීඩියෝස් ටික බලලා ඒක බලනවා නම් ටිකක් හොඳයි. හරි? ඒක මහා ලොකු හරි? මහා ලොකු දෙයක් නෙවෙයි. හරි? ලොකු අමාරුවක් වෙන එක තේරුම් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සාධනයට කලින් යෙදෙන අදහසක් තමයි පුතේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. දැන් මේකට 9 වසර පුතේ පාඩම. මම ප්‍රත්‍යක්ෂ කතා කරලා පස්සේ කතා කරන අපේ සමාන සරල රේඛා ආශ්‍රිත කෝණ ගැන. හරි? කන්දරවන් රූප කෝණ, මිත්‍ර කෝණ ඒ වගේ. හරි. එහෙනම් පුතේ ලියන මාතෘකාව ප්‍රත්‍යක්ෂ. හරි? මේ පොඩි දේවල් පුතේ ප්‍රත්‍යක්ෂ 7 වෙනි පාඩම පුතේ 9 වසර පුතේ. ප්‍රත්‍යක්ෂ. තේ මෙහෙමයි. ටිකක් පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ මොකද්ද ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. පුතේ මෙහෙමයි. සාධනයට කලින් ඉදින් දෙයක් කියලා කරන ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ. හරිද? සාධනය කියන්නේ ඔප්පු කිරීම. හරි? එහෙනම් ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ ඔප්පු කරන්නේ නැතුව බලද්දිම තේරෙනවා. හරි? තර්ක කර ඉන්න දෙයක් නැහැ බලද්දිම තේරෙනවා. අන්න ඒ වගේ දෙයක තමයි ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ. එතකොට අන්නේ ප්‍රත්‍යක්ෂය දැනුම ඉවහල් වෙනවා සාධනය කියන දේ තේරුම් ගන්න කියනවා. හරිද? ඕනට වැඩි මම කියන්න යන්නෙත් නැහැ. හරි. එහෙනම් නිකම්ම තියන්ති ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ බලද්දිම තේරෙනවා. මේක ඇත්තක් කියලා. හරි. බලද්දිම තේරෙනවා මේක ඇත්තක් කියලා. පොඩි උදාහරණයක් කිව්වොත් එහෙම තරාදියක් පුතේ බැලන්ස් වෙලා තියෙනවා මේක. කොහොමද හරි මේ පැත්තේ මොන හරි ද්‍රව්‍යයක් තියෙනවා මේ පැත්තේ මොන හරි ද්‍රව්‍යයක් තියෙනවා. අනිවාර්යෙන් දැන් තරාදිය බැලන්ස් වෙලා තියෙනවා පුතේ තරාදිය තීන්දුවල් මයින් මොන වගේද ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින්. හරිද? පුතේ ඔන්න වර්තම කියන්නේ රාශි කියලා. ඔන්න වචන කිසලා තේරුම් ගන්න. වර්තම කියන්නේ රාශි කියලා. හරි? ඒ කියන්නේ ග්‍රෑම් හරි? ඒ කියන්නේ ස්කන්ධ දෙකක් දෙන්නේ. ස්කන්ධයක් කාලයක් නැත්නම් අංශක ප්‍රමාණයක්. ඒ කියන්නේ කෝණයක වටිනාකමක් දිගක්. හරිද? ඉතින් අන්න ඒ වගේ දෙයක තමයි කියන පුතේ රාශියක් කියලා. මොකක් හරි මිනුමක්. තව ඉක්කොත් දර්ශකයක්. හරි? ඒ වගේ වල තමයි කියන්නේ මොකද? රාශියක් කියලා. දිග, කාලය, නේද? වර්ගඵලයක්, පරිමාවක්. ඒ වගේ තමයි කියන්නේ රාශියක් කියලා. එතකොට මේ මොකක්ද හරි? එම රාශි දෙකක් සමානලා තියෙදි. දැන් එතකොට මෙතෙන්දි මම තරාදියට අදාළන ගත්තොත් ස්කන්ධ ගන්නෙ. ඒව සමානලා තියෙදි දෙපැත්තෙම සමාන ප්‍රමාණයක් අයින් කරොත් එimhe. දැන් මෙතන තියෙන ස්කන්ධෙ පුතේ සමාන 800 මේ පැත්තේ තියෙන 800 මේ 800. දෙපැත්තෙම 100යි අයින් කරොත් එහෙම මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන 700යි දැන් මේ පැත්තේ 700යි. ආයෙත් මොකද වෙන්නේ? සමාන. එහෙනම් සමාන වෙලා තියෙන රාශියකින් දෙපැත්තට සමාන ප්‍රමාණයක් අයින් කරොත් ආයෙත් ලැබෙන රාශිය මොකද වෙන්නේ? සමාන. හරි? ඒතර ඔන්න මොකද එක ප්‍රත්‍යක්ෂය. හරිද? එතකොට මෙතනදී ප්‍රත්‍යක්ෂ වර්ග පුතේ 5ක් ගැන කියලා තියෙනවා. හරි? මම පාඩමට අදාළ ටික විතරයි මම කියන්නේ. හරිද? ප්‍රත්‍යක්ෂයන් 5ක් කියලා දෙනවා. අපි ඒකේ මොකද්ද කියන්නේ කියලා හඳුනාගෙන අභ්‍යාසයන් කරමු. හරි? එතන මම ප්‍රත්‍යක්ෂ 5ට අදාළව වීඩියෝස් පුතේ ප්‍රත්‍යක්ෂ 1 2 3 4 5 කියලා වීඩියෝස් 5ක් ගිනවා. හරිද? එතනින් පස්සේ යන සමාන්තරයිකත් කොහොමද? රයිට්. එහෙනම් මෙහෙමදී. දැන් පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ මම අද කතා කරන්නේ පළවෙනි හරි ප්‍රත්‍යක්ෂ 5ක් තියෙනවා. හරි? ප්‍රත්‍යක්ෂ 5ේ පළවෙනි එක තමයි මේක. හරිද? මොකද්ද? මොකක් හරි රාශියක් එකට පුතේ වෙන වෙනම සමාන වෙනවා. තවත් දෙයකට රාශි දෙකක් මොකක් තවත් රාශියකට වෙන වෙනම සමාන වෙනවා. හරි? ටිකක් හරි කිහිපයක් හරි. එයාලා පුතේ වෙන හරි එයාලත් එකිනෙක ගත්තොත් සමානයි. ඒ කියන්නේ එහෙම ගොඩ තේරෙන්නේ නැහැ නේද? හිතන්නකෝ කමල් කියලා ළමෙක් ඉන්නවද?
මෙතන නම් පුතේ අජිත් කියලා නමයි. කවුරු කෙනෙක් කියන පුතේ කමල්ගේ බර සමානයි සජිත්ගේ බරට කියලා. හරිද? ඊගාවට කියනවා අජිත්ගේ බරත් සජිත්ගේ බරට සමානයි කියලා. කමල්ගේ බරත් පුතේ සමානයි සජිත්ගේ බරට. අජිත්ගේ බරත් සමානයි සජිත්ගේ බරට. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? කමල්ගේ බරයි අජිත්ගේ බර සමාන වෙන්නේ නැද්ද? දැන් කිව්වේ මොකද්ද? කමල්ගේ බර සජිත්ගේ බරට සමානයි. ඒ කියන්නේ මේ දෙන්නගේම බර කාගේද සජිත්ගේ බරට සමානයි. හරි? එකම කෙනාට සමානයි. එකම රාශිය සමානයි. හරිද? එතකොට මෙයාගේ බර සමානයි. මෙයාගේ බරත් මෙයාගේ බර සමාන නම් තේරෙනවා අපිට අජිත්ගේ බරයි කමල්ගේ බරයි මොකද වෙන්නේ? සමාන වෙනවා. හරිද? ඒතර ඔන්න ඔය යෙදීම අපිට භාවිතා වෙනවා සාධනය කරද්දී. හරි? සාධනයන් තර්ක කළ කියද්දී මෙන්න මේ අදහස් භාවිතා කරනවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. හරි? එහෙනම් ප්‍රත්‍යක්ෂවල පහක් තියෙනවා කියලා කිව්වනේ. මහා කම්මැලි කියලා දෙන්න බෑ පාඩමේ. කම්මැලි කරගන්න එපා. මෙහෙමයි. පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ ඔන්න ඔය දීපුනේ. හරි? මොකක්ද රාශි දෙකක් හරි කීපයක් හරි එකට සමානයි නම් එයාලත් වෙන වෙනම ගත්තොත් සමානයි. අද කතා කරන්නේ ඕක. හරි? ඊළඟ 2 3 4 5 මම පොඩියෙන් හරි පොඩිවට කියන්න. දෙකේ කියන්නේ මේ සමාන රාශි දෙක හරි රාශි දෙක සමානලා දෙදී සමාන ප්‍රමාණයන එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ තරාදියක තියෙනවා පුතේ 700 80 දෙනවා දෙපැත්තම 100 ගානේ එකතු කරොත් දෙපැත්තම සමාන වෙනවා 800 800 වෙලා. හරිද? එතකොට ඒකයි. තුන්වෙනි කියන්නේ ඒ එකතු කරා වගේම තමයි දෙපැත්තෙම අඩු කරන්නත් පුළුවන්. රයිට්? එකම ගානක් අඩු කරන්නත් පුළුවන්. හතරවෙනි කියන්නේ පුතේ එකම ගානකින් දෙපැත්තම බෙදන්නත් පුළුවන්. එකම හරි දෙන්නේ සමානලා ඉදිද්දී එකම ගානකින් දෙපැත්තම බෙදන්නත් පුළුවන්. පස්වෙනි කියන්නේ හතරවෙනි කියන්නේ දෙපැත්තම එකම ගානකින් ගුණ කරන්න පුළුවන් කියලා. පස්වෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ මොකද්ද? එකම ගානකින් බෙදන්න පුළුවන් කියලා. රයිට්. උඩ අදාළ පොතේ තියෙනවා අභ්‍යාසයන්. ඒ අභ්‍යාසයන් එක යන විසඳද්දී වලට තවත් මේක ඔළුවට යයි. හරි? හිමීට කල්පනා කරලා හිතන්න ඕනේ. හරි. එහෙනම් පුතේ ඔකයි ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ. හරි? ඔකයි ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ. රයිට්? එහෙනම් ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකද්ද කියලා මේ පොතේ නම් තියෙන ඔප්පු කිරීමකින් තොරව නිතකින් සත්‍යය හැඟෙන ප්‍රකාශ ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. කේක පොඩක් සරල විදිහට මෙහෙම ලියාගමුකෝ. අපි ලියන්න ප්‍රත්‍යක්ෂ කියන යටතේදී මෙහෙම. හරි? ප්‍රත්‍යක්ෂ කියන මාතෘකාව ඇතුලේ කරුවක් දාලා ලියන්න. හරි. ලියන්න. ඔප්පු කිරීමකින් තොරව පැහැදිලිවම සත්‍යයයි කියන්නේ ඇත්තයයි සත්‍යයයි හඳුනාගත හැකි ප්‍රකාශ ප්‍රත්‍යක්ෂ ලෙස හැඳින්වේ. එහෙනම් ඔකයි ප්‍රත්‍යක්ෂ කියන එකේ තේරුම. හරි? ඔප්පු කරන්න නැතුව බැලුම් අපිට පේනවා මේ කියන කතාව ඇත්තක් කියලා. ඒ වගේ ප්‍රකාශයක් තමයි ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. හරි. එතකොට මේ ප්‍රත්‍යක්ෂය ගිගෙන ප්‍රකාශන පහක් තියෙනවා. ඒවට තමයි මේ ප්‍රත්‍යක්ෂ වර්ග කියලා කියන්නේ. ඒ පහම මම අර කිව්වාගේ වීඩියෝ පහකින් මම ගෙනියනවා. රයිට්. එහෙනම් ලියන්න පුතේ මෙහෙම පළවෙනි ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂ එක කියලා ලියන්න. හරි. ප්‍රත්‍යක්ෂ එක කියලා ලියන්න මෙහෙම. එකයි. මෙහෙමයි. ඒ අර මං කියවල ළමයි දෙන්නෙක්ගේ වයසක් ගැන නේද? කමල්ගේ බර සජිත්ගේ බරට සමානයි. අජිත්ගේ බරත් සමාන වෙන්නේ පුතේ එයාගේම බරට. ඒ කියන්නේ අරයා සමාන වෙච්ච කෙනා තමයි ඒ කියන්නේ සජිත්ගේ බරට තමයි සමාන වෙන්නේ. එහෙනම් පැහැදිලිවද මේ දෙතයි බර මොකද වෙන්නේ? සමාන වෙනවා. ලියන්න මෙහෙම. ප්‍රත්‍යක්ෂක කියලා දාලා ලියන්න මෙහෙම. එකම රාශියකට
එකම රාශියකට සමාන වන රාශී එකම රාශියකට සමාන වන රාශී එකක් අනෙකට සමාන වේ. එකක් අනෙකට සමාන වේ. හරි. එතකොට රාශිය කිව්වම මෙතන මෙයාගේ මේ වයසක් වෙන්න පුළුවන්, ස්කන්ධයක් වෙන්න පුළුවන්, හරි ලකුණු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ මොනවා හරි. හරි. මෙයා මොකක් කර දෙයක් කරලා ගත්ත ලකුණු ප්‍රමාණය සජිත්ගේ ලකුණු ප්‍රමාණයට සමානයි. අජිත්ගේ ලකුණු ප්‍රමාණයත් පුතේ සජිත්ගේ ලකුණු ප්‍රමාණයට සමානයි. පැහැදිලිව අපිට පේනවා එහෙනම් මේ දෙන්න ලකුණු ප්‍රමාණය සමානයි. හරි. කල්පනා කරොත් විතරයි ඒකත් තේරෙන්නේ. ප්‍රත්‍යක්ෂ තේරුම් ගන්නත් එහෙම. හරි. ප්‍රත්‍යක්ෂ කිව්ව මොකද්ද? බැලුව බැලමට තේරෙනවා කියලා. බැලුව බැලම තේරෙන්නේ නැහැ බං. ඒකත් කල්පනා කරන්න ඕනේ. හරි. මේ මොකද්ද මේ කියන්නේ? හිතන්න ඕනේ. උදාහරණ යොදලා ආදේශ කළා බලන්න ඕනේ. නේ? හරි. එහෙනම් මෙහෙමයි. අපි ඔකට හයියක් දාලා ගන්නවා නම් හරි කොඩු කර ගන්නවා නම් මොනවද කරගන්න ඉක්මනට. රයිට්. අපි අද මේකෙන් ගේ සාකච්ඡා කරන්නේ ඔය ප්‍රත්‍යක්ෂ සම්බන්ධ දෙයකට පොඩි අභ්‍යාසයක් තියෙනවා. හරි. පටන් ගමු දින මෙහෙමයි. අපි ගමු පළවෙනි ගාන එහෙනම්. බබන්ට ඔයත් රූපය ඇඳලා වැඩේ කරගෙන යන සාමාන්‍ය පන්ති ඉගෙන ගන්නවා වගේ මෙහෙම තියෙනවා AB කියලා සරල රේඛාවක්. මෙතන තියෙනවා BC සරල රේඛාවක්. ඉතින් මෙතන තියෙනවා y. මෙහෙම තියෙනවා x. ඉතින් මෙහෙම කතාවක් කියන්නේ AB හා CD සරල රේඛා XCD ඡේදනය වෙයි. AB කියන එකයි පුතේ CD කියන එකයි D පුතේ x උඩින් කැපෙනවා. රූපේ DXB අන්න අපිට දීලා තියෙන தත්ත්වයක් පුතේ. මම දුන්නේ ලකුණු ප්‍රමාණය සමානයි කියලා. ඒ වගේ මෙයා කියනවා DXB කියන කෝණය සමානයිලු BXY කියන කෝණයට. ඔක සමානයි. ඔන්න එයා එක දීලා තියෙන්නේ. මේක සමාන වෙන්නේ දුන්නේ නැත්තම් අපිට තර්ක කරන්න බෑ මේ සමානයි කියලා. මේවා ප්‍රතිමුඛ කෝණ මොනවද නෙවෙයිනේ. හරිද? එතකොට මෙහෙමයි. AXC 70යි පුතේ. AXC මේ කෝණයේ කිදංශක 70යි. ඔක 70යි. කියන්නේ නම් BYX විශාලත්වය හන BYX නෙවෙයි BXY කෝණයේ විශාලත්වය හන. පුතේ කලින් හැබැයි අපි ප්‍රතිමුඛ කෝණය උගන්ලාවේ අන්න ඒකේ වටිනාකම දැන් වල තේරෙනවා. හරිද? එතකොට මම හිතන්නේ පොඩි වැරද්දක් කරේ සාධනේ එතන කියලා දුන්නේ කියලා. හරි? හරිද? එතන මේ ප්‍රත්‍යක්ෂ කරලා තමයි සාමාන්‍ය සාධනය කරනවා. මම ඇත්තටම අපි කරන්න ඕනේ. හරි? ඔන්න ඒක මම පොඩ්ඩක් මතක් කරගන්න. අන්නේ BX Y යගෙන යන තර්කානුකූලව දැන් කියන්න ඕනේ. අර ඉගෙන ගත්ත ඒ ප්‍රත්‍යක්ෂ එක හරහා. පුරේ මේක 70යි නම් ෂොට් එකෙම මේක 70යි. කවුද? DXB 70යි. හේතුව මොකද්ද? දැන් තේරෙනවා ප්‍රතිමුඛ කෝණ. උතර ගන්න හදුවකින් අපි. ඉතින් මේක 70 මේකත් පුතේ 70යි. මේකට සමානයි කියලා අපි දීලා තියෙනවා. හරි? ඊට පස්සේ කාටවත් මුකුත් කියන්න බෑ. මේකට සමාන නම් මේකත් වෙන්නේ කීයද 70යි. කොහොමද ගන්නද මේකට සමාන පුතේ. අර වයස වගේ කමල්ගේ බර සජිත්ගේ සමාන වගේ මේකට සමානයි. සජිත් මං කිව්නේ මෙයාගේ බරත් මේකට සමානයි. මේකත් මේකට සමානයි. හරි? ඉතින් මේ කොහොමද මේ ගුණ සමානයි. හරි? මේ කොහොමද මේකට සමානයි. මේකත් පුතේ මේකට සමානයි කියලා දීලා තියෙනවා. හරි? ඒතකොට මෙයා දෙන්නම සමාන වෙන්නේ කාටද? මෙයා. හරි? මේකට සමානට හේතුව පුතේ පැහැදිලිව ප්‍රතිමුඛ වුණා. හරි? ඒක අපි දන්න දෙයක්. ඒක මෙයා දීප ගන්න නෙවෙයි. මේකට සමානයි කියන එක තමයි දීලා තිබ්බේ. හරි? මේකට සමානයි. මේකත් පුතේ ඒක තමයි සමාන. එහෙනම් මොකද මේ ප්‍රත්‍යක්ෂයේ එකෙන් කිව්වේ එකම රාශියක සමාන වුණොත් දෙන්නේ ඒ දෙන්න සමානයි. ඔන්න ඕක පුතේ තේරුම් ගන්න ඕනේ. රයිට්. කියමු අපි නම් මෙහෙම බලාගන්න දෙ BXD සමානයි BXD සමානයි 70යි. හරිද? අපි එක් ගමුද ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණනේ. ප්‍රතිමුඛ කෝණ කියලා අපි කියලා එනවා. BXD සමානයි කියන්නේ 70යි. හරිද? BXY සමානයි. දැන් BXY නේ අපි අහන්නේ. හරිද?
bxy සමානයි කාටද bxd කියලා දීලා දෙනවා. හරි bxd කියලා දීලා දෙනවා. මේක මොකද පුතේ d ඇත. d ඇත. හරි bxd සමානද by නේ. bxd සමාන 70ට මෙතෙන්දි කියනවාද bxy bxd ට සමානයි. එහෙනම් bxy සමාන දැන් bxd වල වටිනාකම අපි දන්නවා කිව්ද 70 කියන දා දන්නවා. 70 කියන්නේ විද්දා දන්නවනේ නේ. එහෙනම් මේ බලන්න මෙතන කියනවා bxd 70 වැලු. මෙතනින් ආවද bxy 70 වැලු. හරි. නම් bxd සමාන 70ට bxy සමාන කීයද 70ට. එහෙනම් මොකද්ද වෙන්නේ bxy සමාන කීයද අංශක 70ක් වෙනවා. හරිද? නොකය අපිට ගන්න බැරි වෙයි නම් bxy ගේ උත්තරේ කීයද දෙන අංශක 70යි. හරි. මේක 70 කියලා දීලා තිනවා. හරි. මේක සමානයි 70ක් වෙච්ච කරන්නේ මේක සමානයි. එහෙනම් පුතේ මොකද්ද bxy පැහැදිලි මොකද පුතේ 70ක් වෙනවා. රයිට්. එහෙනම් මේක ප්‍රත්‍යක්ෂ ඒකාණුව කියලා ලියන්න පුළුවන්. හරි. प्रत्यक्ष एकाणु राइट हर ते गांडी गावट देवनी गान ते මෙහෙම කියනවා සමාන්තරාශ්‍රයක් තියෙනවා PQ RS කියලා පුතේ සමාන්තරාශ්‍රයක් තියෙනවා PQ RS සමාන්තරාශ්‍රයේ PQ පාදය PR ට සමාන වෙනවා PR විකරණයක් කරලා තියෙනවා මෙහෙම පුතේ මේක තමයි සමාන්තරාශ්‍රය කියලා කියන්නේ හරි කොහොම ඉස්සරහට කරලා කියලා දෙන්නම් තව හොඳ දීර්ඝ විස්තර කිරීම තියෙනවා වගේ PQ පුතේ PR ට සමානයි හරි PQ PR ට සමානයි කියන්නේ මේක සමානයි අද ඒ PQ මේකට සමානයි. ඒතකොට ඔටෝ පේනවා මේක සමාන වෙනවා කියලානේ. P ඉදක් ත්‍රිගුණින් දක්වන වැඩිය ප්‍රත්‍යක්ෂ එක හරහා කියලා මේ ඔප්පු කරන්න තියෙන්නේ. නේ? පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. right. කියන්නේ මොකක්ද එතකොට PSR කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අහන්නේ. PSR කියන්නේ මොන විදිහේ ත්‍රිකෝණයක්ද කියලා අහන්නේ. හරි. පුතේ PR සමාන උනේ කාටද? PQ ට. හරි. PR සමාන උනේ කාටද? PQ ට. හරිද ඊගාට කියනවා දැන් අපිට දීලා තියෙන දත්ත දිග බලන්න තියෙන්නේ මම ඒක පැත්තකින් ලියනවා දැන් තමයි ගණන දරන්නේ නේද PQ සමානයි PR කියලා දීලා තියෙනවා ඊගාවට PQ සමානයි PS කියලා දීලා තියෙනවා ඔය දෙකම දීලා තියෙනවා නේද එහෙනම් පටන් ගමු හරි කවර වගේ තියුණා මේ බලන්න මම ගන්න තිබෙන්නේ පුතේ PQ සමානයි කාටද PR ට ඉස්සර මේ දීලා දිනවා මේ PQ සමානයි PR ඒක මොකද්ද D එක ආයි මේ P හරි මේක ලියන්න ඕනේ හරි මේ PQ සමානයි PR කියලා දීලා තියෙනවා ආයි PQ සමානයි PS කියලා දීලා තියෙනවා එතකොට PR සමාන වෙන්නේ පුතේ PQ ට. PS සමාන වෙන්නේ PQ ට. එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ ඒකාණුව සමාන වෙනවා. එම නිසා මොකද වෙන්නේ? PR සමානයි PS වෙනවා. ප්‍රත්‍යක්ෂ ඒකාණුව. එතන අහන්නේ කොහොමද? අපිට ආ ප්‍රතිඵලය මොකද්ද? PR සමානයි PS. PR සමානයි PS කියලා මේක සමානයි නම් මෙන්න මේ කවුද PSR කියලා කියන්නේ කවර වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා. එහෙනම් PSR කියන්නේ පාද දෙකක් විතරක් සමානයි නම් ඌකට අපි තමයි කියන්නේ මොකද සම දිවිපාද ත්‍රිකෝණ කියලා.
ඔක්කොම අපිට පුතේ ඉදිරියේදී හම්බ වෙනවා. හොඳට පැහැදිලි කරලා මම පාදයක් දර සමාන වලගෙන සමදිවි පාද ත්‍රිකෝණ කියලා. ඒ නිසා PSR යනු මොකද්ද? සමදිවි පාද ත්‍රිකෝණය කියන්නේ. හරි. ඉතින් තේරුම් ගන්න ලියා ගන්න. හරි. ගන්න ඊගාවට තේ තුන්වෙනි ගන්න. බලාගන්න මෙහිමයි. O කේන්ද්‍රයේ වෘත්තයේ මත A හා B ලක්ෂ්‍ය පිහිටා ඇත්තේ OA සමානයි OB වන පරිදි. මම රූපයෙන් තමයි මේව තියෙන රූපේ. O කේන්ද්‍රයේ වෘත්තයක් තියෙනවා. A හා B ලක්ෂ්‍ය පිහිටලා තියෙන්නේ OA සමානයි OA සමානයි කවුද? AB වන පරිදි. අපිට මේ විදිහට තියෙනවා. OA OB ට සමානයි කියලා අය කවුරුත් කියන්න ඕනේ නැහැ. මේක කේන්ද්‍රය නම් පුතේ OA OB කියන වෘත්තයේ මොනවද දෙකක්ද? අරයන් දෙකක්. අරයන් දෙකක් දිගින් සමානයි. හරි? ඒක කවුරුත් කියන්න ඕනේ නැහැ අපිට. හරිද? OA සමානයි OB කියලා දීලා තියෙනවා. හරිද? අපි දන්නවා OA OB හරි OA සමානයි AB කියලා තමයි දීලා තියෙන්නේ. හරි? ඒක දෙන්නේ නැත්නම් අපිට කියන්න බෑ පුතේ. හරි? AB කියන්නේ ජායක් නේද? ජායක් අරයට සමාන වෙන්න නේ. එහෙම වෙනවමයි කියලා කියන්න බෑ පුතේ. දීපු නිසායි කියන්නේ අපි. හරි? ඒක දීලා තියෙන නිසායි කියන්නේ. OA AB සමාන කියලා දීලා තියෙනවා. හැබැයි OA OB ට සමානයි. වෘත්තේ අරයන් නිසා. එහෙනම් මේ තුන් දෙනාම එකිනෙක සමාන වෙන්නේ නැද්ද? තුන් දෙනාම සමාන. අර ලකුණු ප්‍රමාණය තමයි. කමල්ගේ බර සජිත්ගේ බර සමානයි. නේද? අජිත්ගේ බර සජිත්ගේ බර සමානයි. එතකොට කමල්ගේ බරයි අජිත්ගේ බරයි සමානයිනේ. හරි? මම එක මෙලම ගන්න එක සරලයි. කමල්ගේ බර සජිත්ගේ බර සමානයි. අජිත්ගේ බරත් සජිත්ගේ බර සමානයි. මේ දෙන සමානයි තමයි. ඊට අමතරව මේ තුන් දෙනාම සමානයි. මෙතනත් එහෙම වැඩක් වෙන්නේ. එතකොට අහන්නේ එතකොට AOB කියලා කියන්නේ කවර වර්ගයේ ත්‍රිකෝණ දෙක කියලා අහන්නේ. රයිට් එහෙමයි. හරිද? OA සමානයි AB බව දී ඇත. OA සමානයි පුතේ AB කියලා දී ඇත. ඊට අමතරව අපි ගන්නවා OA කියන කෙනා පුතේ OB ට සමානයි. ඇයි ඒ එකම වෘත්තයේ අරය? එකම වෘත්තයේ අරයන් නිසා. රයිට්. ඉතින් මේක සමානයි මේක සමානයි. එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ? සමාන වෙනවා. ඊට අමතරව අපි දැනගන්න පුතේ මෙන්න මේ තුන් දෙනාම එකිනෙකට සමානයි. හරිද? මේ ත්‍රිකෝණේ පාද තුනම සමානයි. එම නිසා මොකද වෙන්නේ? OA සමාන වෙනවා AB ට ඒකම සමාන වෙනවා තුන් දෙනාම කියන්නේ OB ට. පාද තුනම සමානයි නම් එයාට අපි කියන්නේ මොකද්ද? සමපාද ත්‍රිකෝණයක් කියලා. හරි? අහන්නේ මොකද්ද? AOB නේ. AOB පාදන මොකද කරන්නේ? එහෙනම් AOB සමපාද ත්‍රිකෝණය කියලා. හරි. ඔන්න පුතේ ප්‍රත්‍යක්ෂයකින් මම පැහැදිලි කිරීම ටිකක් කරා. ගණන් තුනක් ඇතුලෙන් පැහැදිලි කරා. තේරුම් ගන්න මේ මොකද්ද වෙන්නේ කියලා සාධනය කරන කරින් හොඳ අඩිතාලමක් පුතේ මේක. රයිට්. එහෙනම් ඉක්මනින් පුතේ ප්‍රත්‍යක්ෂ දෙක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අද ගණිත පාරාදීසෙත් එක්ක සම්බන්ධ වෙච්චි ඔයාලා සිල් දෙනා.